උපුල් ශාන්ත සමකින් සිංහල TV සිංහල වසහි අසිරිය මුළු ලොවටම කියාපාන නූතන සංනිවේදනය උපුල් ශාන්ත සිංහල TV. Subscribe now. අයිබෝවන් ආදරණීය දූපතුනේ, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙළේ මහා ගත්කතුවරයාණන් ලෙස ගෞරවයට ලක්වන සුපූජිත මාටින් වික්‍රමසිංහ නම් සාහිත්‍ය දරයා සිය ජීවන අත්දැකීම් පාදක කරගෙන රචනා කරන ලද වහල්ලුණන් කෙටිකතා සංග්‍රහය තුළ අන්තර්ගත වහල්ලු කියන ඔබට නියමිත පළවෙනි කෙටිකතා පිළිබඳව විග්‍රහයක් කිරීමට. ඔබට මීට ප්‍රථම අපි කෙටිකතාව කියන්නේ මොකක්ද? කෙටිකතාවේ අනන්‍යතා ලක්ෂණ කොහොමද? කෙටිකතාවක් ලියනකොට අනුගමනය කළ යුතු ශිල්පීය ලක්ෂණ පිළිබඳව ඔබට පරිපූර්ණ අවබෝධයක් ලබා දුන්නා. ඒ අනුව අද මේ කෙටිකතාව පිළිබඳව පැහැදිලි කිරීමක්, අර්ථකථනයක්, ඇගයීමක් කිරීමටයි බලාපොරොත්තුව. ඔබ දන්නවා කෙටිකතාවේ ඉතිහාසය බොහොම ඈතට දිව ගියාට අපේ ලංකාවේ මේ කෙටිකතාව ඇතිවීමත් සමගම ක්‍රමානුකූල විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස එදා දකුණු පළාත කේන්ද්‍ර කරගෙන කොග්ගලණන් ග්‍රාමයේ ජීවත් වූ හෙළේ මහා ගත්කතුවරයාණන් ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන මාටින් වික්‍රමසිංහයන් සිය දිවිගමන තුලදී ලබා ගන්නා ලද අත්දැකීම් විවිධයි. ඔහුට පොතපත පිළිබඳව වගේම සමාජය පිළිබඳව වගේම පරිසරය පිළිබඳවත් සුවිශාල පුළුල් දැනුමක් ඔහු සතුව තිබුණා. අද වගේ නෙවෙයි එදා ගමට උහුරු වෙච්ච, ග්‍රාමීය පරිසරයට බද්ධ වෙච්ච, ගැමි සිතුම් පැතුම් වෙච්ච, එකතු වෙච්ච ක්‍රමානුකූලව යුග පරිවර්තනයකට අතවනමින් තිබුණු සමයක තමයි මාටින් වික්‍රමසිංහ කෙටිකතාකරණය ආරම්භ කරන්න ලියම්. ඒ වෙනකොට අද වගේ සංකීර්ණ, එවැගේම අද වගේ බොහෝ පරිවර්තනකාරී මානසික පරිවර්තන වෙච්ච යුගයක් නෙමෙයි එදා. එදා ඔහුට ගෝචර වෙච්ච, ඔහුට සංජානනය වූ, ඔහුට දැනිච්ච වූ හැඟීම් සමුදායක් තමයි කෙටිකතාවට බඳුන් කරලා තියෙන්නේ. දයාබර දුවේ පුතේ, සමහර අයට සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන් මාටින් වික්‍රමසිංහගේ කෙටිකතායි වර්තමානයේදී නිර්මිත කෙටිකතායි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. ඒක එසේ විය යුතුයිනේ. මොකද මාටින් වික්‍රමසිංහ කෙටිකතා ලිව්වේ එදා. හැබැයි අද ඉන්න 21 වන සියවසේ ඉන්න කෙටිකතා විචාරකයෝ, කෙටිකතා නිර්මාණකරුවෝ බොහෝ යුග පරිවර්තනය ලක්ව තමයි අද කෙටිකතාවේ ශිල්පීය ගුණාංග දියුණු වෙලා තමයි කෙටිකතාව ඔය අධ්‍යතාර්ථවාදී මාවතට ගෙනියන්නේ. හැබැයි ඒ තැනට පාර කපලා දුන්නේ, කෙටිකතාව නියම මාවතට යොමු කරලා ඒ මාවතේ ගමන් කරන්න අවස්ථා සලස දුන්නේ කවුද? මාටින් වික්‍රමසිංහ. ඒ නිසා තමයි ඔහු කොග්ගල ප්‍රඥා හෙළේ මහා ගත්කතුවරයා ලෙස එදයි අදයි හෙටයි එකසේ විරුදාවලිය ලබයි. ඔහු විසින් එකී අත්දැකීම් ඔස්සේ අපිට දායාද කරපු නිර්මාණ බොහෝමයක් තියෙනවා. ඒ බොහෝමයක් අතුරින් අවධානයක් දිනා ගන්නා ලද කෙටිකතාවක් තමයි මේ වහල්ලු කියන කෙටිකතාව. වරක් රුසියානු කෙටිකතා කරුවෙකු වන ඇන්ටන් චෙකෝව් කියලා තියෙනවා ජීවිතයෙන් පෙත්තක් විවරණය කරන එකක් තමයි කෙටිකතාව කියලා කියන්නේ කියලා. නමුත්
මාටින් වික්‍රමසිංහගේ මුල් යුගයට අයිති වහල්ලු කෙටි කතාව කියවන විට අපිට දැනෙන්නේ ජීවිතයේ පෙත්තක් පමණක් නෙමෙයි දිවි ගමන තුලදී බොහෝ සාධක ගණනාවක් පැතිකඩවල් ගණනාවක් අපිට කියාපාන ප්‍රබල කෙටි කතාවක් කියලා. ඒකම සත්‍යයේ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරලා සත්‍යයේ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරලා බුද්ධියට ආමන්ත්‍රණය කරලා අලුතෙන් දකින්නට අලුතෙන් හිතන්නට අලුත් මානයක් වෙද අපි කැඳාගෙන යන කෙටි කතාවක් තමයි මේ වහල්ලු කියන කෙටි කතාව. දැන් වහල්ලු කියන නම තුලම තියෙනවා වර්තමාන මේ පන්ති ભેද සමාජ රාමුව තුල ආරම්භය සහිතුහන් කරන මහා දැවැන්ත මූලාරම්භයක් එතන තියෙනවා. දැන් වහල්ලු කියන එකේ තේරුම අනුන්ට බැලමිහිවරකම් කරන දාසකම් කරන අනුන්ගේ දිවියට යට වෙලා තමාගේ දිවි ගමන බොහොම දුකසේ ගෙවන තාඩන පීඩන හමුවේ දිවි ගමන ගත කරන ආදී අර්ථ ගොන්නක් මේ තුල තියෙනවා. ඒතර මේ කෙටි කතාවට වහල්ලු කියන නම ආරෝපණය කළේ කුමක් නිසාද කියන එක අපි පියවරෙන් පියවර බලනකොට ඔබට තේරෙවි. දැන් ඔබ මේ කෙටි කතාව විමර්ශනය කරනකොට ඔබ මේ කෙටි කතාව අර්ථ නිරූපණය කරනකොට ඔබට අයිතියක් තියෙනවා මුලින් ඉඳලා අගට මේ කෙටි කතාව ඔබට ඕන විදිහක තේරුම් ගන්න. මේ කෙටි කතාව ප්‍රධාන අරමුණ තමයි අතීත ග්‍රාමීය සමාජය හා බැඳුණු උපාලිස් කියන අවිහිංසක ගැමියෙක් සහ ඔහුගේ දිවි ගමනට දායක වුණු ඔහුගේ දිවි ගමනට ජීවන යාත්‍රාවේ සහෘදයා වෙච්ච ගවයෙකු අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීමක් එවැගේම මහා දැවැන්ත සුහදත්වයක් තමයි මේකෙන් නිරූපණය කරන්නේ. දැන් අපි මේ පිළිබඳව කතිකාවට ලක් කළොත් ඔබ දන්නවා අතීතයේදී අදට වඩා මානව දයාව සත්ත්ව කරුණාව මනුෂ්‍යත්වයේ කියන ඒවා බුදුදහම පදනම් කරගෙන අපේ ගැමි හදවත් තුළ තිබිච්ච කාරුණු සත්තුන්ට කරුණාව දක්වීම ඒ වගේ මිනිසුන් අතර සහයෝගය අන්‍යෝන්‍ය බැඳියාව අවිහිංසකම නිවැරදිභාවය සත්‍යගරුකභාවය මිනිසුන් තුළ ජීවිතයේ එක්කාසු වෙච්ච ප්‍රධාන අංග ප්‍රධාන ගුණාංග. දැන් ඔබ දන්නවා බුදුදහමෙන් ආලෝකය ලැබපු අපේ මිනිස්සු එදා හේන් ගොවිතැන් කරනකොට හේන ගිනි තියනකොට කැලේ කපල හේන ගිනි තියනකොට පන්දම අතර අරගෙන අනේ සත්තුනේ අහපල්ලා අපි මේ කැලේට ගිනි තියන්න යන්නේ උඹලට තියෙන වෛරයෙන් තරහෙන් උඹලා මරන්න චේතනාවෙන් නෙවෙයි. එහෙම කෑ ගහලා වට කීපයක් ගිහිල්ලා තමයි අර කැලෑවට ගිනි තියන්නේ. දැන් ඒකෙන් මම අදහස් කළේ මිනිස්සුන්ගේ දිවිය තුල තිබිච්ච මානව දයාව කරුණාව කියන ගුණාංග. ඔබ දන්නව අදටත් ඈත ගම්බද මිනිස්සු පොල් කොළ ටික ලිපේ දානකොට රත් වෙන්න දීලා කූඹින්ට යන්න දීලා පොල් කොළ ටික ගසලා තමයි ලිපේ දාන්නේ. පොල් හනස්ස ලිපේ දානකොට එහෙමයි. ඒ වගේම උණු වතුර භාජනයක් එකවර බිමට හලන්නේ නැහැ. ඒක බිමට හලන්නේ නැත්තේ මොන හේතුව නිසාද කියලා ඔබ දන්නෝ. පොළොවේ යට එන කූඹි වගේ පොඩි සත්තු මැරෙයි කියලා දුකට. ගහක පළතුරු කඩනකොට කුරුල්ලන්ට වෙනම ඉතුරු කරනවා. කුඹුරේ ගොයන් ටික කපනකොට කුරුල්ලන්ට වෙනම ඉතුරු කරනවා. දැන් අපි දන්නෝ හැම ගෙදරකම කුරුල්ලන්ට වෙනම බත් දානවා. කෑම දාන සත්තුන්ට වෙනම කෑම දානවා. ගෙවල් වල සත්තු ඇති කරනවා. දැන් මේව තමයි ඈත ගම්බද පරිසර වල ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ දිවි ගමන තුල තිබිච්ච එක ක්‍රියාදාමයක්. ගම්බද පරිසරය තුල ගෙවල් තිබුණේ බොහොම මැටි ගහපු අසරණ භවයේ නිරූපණය කරන සංකේතාත්මක ලෙස නිරූපණය කරන ලෙස තමයි ඒ ගම්බද ගෙවල් පවා හදලා තිබුණේ. ඔවුන්ට ආවේනික වෙනම ක්‍රමයක් දිනදා හම්බ කරගෙන තමාගේ දිවි ගමන බලාපොරොත්තු ගොඩක් තිබුණේ නැහැ. යන්තම් මොනවා හරි කාලා බීලා
තමන්ගේ පාඩුවේ නිදහසේ ඉන්න පරිසරයත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු තමයි ඒ කාලේ හිටියේ. ඒතර එවන් වූ පරිසරය තුළ මාටින් වික්‍රමසිංහයන් මේ වහල්ලු ගෙඩි කතාව සඳහා පාද කරගන්නේ උපාලිස් කියන ගැමි මිනිසා. ගැමි සහෘදය. දැන් ඔහුගේ පවුල තුළ ඔහුගේ බිරිඳ සහ ඔහුට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔහු ගම්බද ජීවත් වෙන පුජ්‍යලයකු ලෙස දකුණු පළාතේ ජීවත් වෙන පුජ්‍යලයකු ලෙස ඔහුගේ ජීවිතයේ ආර්ථික යාන්ත්‍රණය වුණේ කරත්තය බැඳගෙන ඒ ඔස්සේ කරන ක්‍රියාවලින් ලබන ඒ ඔස්සේ කරන ලබන සේවයන් මත ලබා දෙන සේවයන් මත ලබන මුදලෙන් තමයි අවුරුදු 20ක් ඔහු ජීවත් වෙන්නේ. කරත්තය බැඳගෙන මිනිසුන් ඒ තුල ගෙන යමින් එවැගේම විවිධ හුණුගල් පොල්ලෙලි ආදී අදිමින් ඒ ලැබෙන සුළු මුදල ඔහුගේ අපි දන්න ඔහුගේ මාසික ආදායම ඉතා අඩු මුදලක්. දවසේ ආදායම රුපියල් 2ක ඉක්ම වෙන්නේ. බොහොම අඩු මුදලක් ඔහු ලබන. එතකොට ඔහුගේ දිවිගමට බලාපොරොත්තු ගොඩක් තිබුණේ. දැන් අපි මේවා තේරුම් ගන්න ගැඹුරින්. ඒතර ගම්බද මිනිස්සුන්ගේ අද වගේ අපේක්ෂා බලාපොරොත්තු ගොඩක් තිබුණේ නෑ. ඒ මිනිස්සුන්ගේ තිබුණේ දිවිගමන තුල බොහොම කෙටි බලාපොරොත්තු තිබුණේ. ලොකු බලාපොරොත්තු තිබුණේ නෑ. උපාලිස් ඒ වගේ කෙනෙක්. උපාලිස් තමන්ගේ පවුල නඩත්තු කළේ පවුල පෝෂණය කළේ මේ විදියට ලැබෙන කරත්ත රස්සාවෙන් ලැබෙන මුදලින් තමයි තමන්ගේ පවුල නඩත්තු කළේ. ඔහුගේ දෙවෙනි ගවය තමයි හඳය. උපාලිස් කෙන ගැමියගේ දෙවෙනි ගවය තමයි හඳය. දැන් හඳයත් එක්ක අවුරුදු 12ක් මේ ජීවන ගමන් මග ජීවන යාත්‍රාව යනවා. ඒතර ජීවන සහෘදය වුණේ කවුද? හඳය. ජීවන සහෘදේ හඳය. දැන් ඔබට තවත් අර්ථකථන වලට එන්න පුළුවන්. දැන් මේ ගවයට දාපු නම තමයි හඳය. ඒතර ඒක ආදරණීය හදයාංගම ආමන්ත්‍රණයක් හඳය කියන්නේ. හඳය කියලා නම දාලා තියෙනවා. දැන් මේ උපාලිස් කියන පුජ්‍යලයාගේ චරිතය ඔබට ගොඩාක් තේරුම් ගන්න පුළුවන් මේ කෙටි කතාව කියවගෙන යනකොට. ඔහු මොන වගේ චරිතයක්ද කියලා. ඔහු මොන වගේ පුජ්‍යලයක්ද කියලා. දැන් මේකේ තියෙන එක්තරා තැනක ඔහු තමන්ගේ දරුවන්ට වගේම දරුවන්ටත් වඩා වැඩිපුරම ආදරය කළේ මේ හඳයට. එකෙන් අපිට ඉස්මතු කරන දෙයක් තමයි මේක අරුමයක් නෙමෙයි. පැරණි සමාජය තුලත් එහෙමයි අදත් එහෙමයි. බොහෝ මිනිස්සු සත්තුන්ට කරුණාව දයාව මෛත්‍රිය දක්වනවා. තමන්ගේ දරුවන්ට වගේ ආදරය. උපාලිසොත් තමන්ගේ හඳයානම් ගවයට මහසේ ආදරේ. උගේ ඇඟේ කිනිතුල්ලෙක් වහන දෙන්නේ. මැස්සෙක් වහන දෙන්නේ. ඌ නිතරම නාවනවා. කිනිතුල්ල ටික ගලවනවා. උගේ කෙස් ටික පීරනවා. උඩ සාතු සප්පායම් කරනවා. උඩ පුන්නක්කු ටික දෙනවා. තරඟුල ටික කන්න දෙනවා. ඌට සියලු දේ සැලකීමක් කරන කවුද? උපාලිස් කෙන මේ ගැමි මිනිසා. දැන් මෙතන තියෙන අන්‍යෝන්‍ය සමගතාව කියලා කියන්නේ ඔබ මේවා ගැඹුරින් අවධාරණය කරන මේ කෙටි කතාවේ ඇතුළාන්තය. එදා ගැමි මිනිසාගේ හදවත ඕකනේ. තමන්ට සේවය සපේන, තමන්ට මුදල් උපයා දෙන, තමන්ගේ ජීවන ගමනට සහයෝගය දක්වන ගවයාට තමන්ගේ දරුවන්ටත් වඩා ආදරේ. එතන විවිධ කෙනා විවිධ අර්ථ නිරූපණය කරන්න පුළුවන්. හැබැයි දරුවන්ට ආදරේ නැහැ කියන එක නෙවෙයි විතරින් කියන්නේ. තමාගේ දිවිගමට උර දෙන මේ වගේ සත්තුන්ට මහසේ ආදරය කරුණාව දැක්වීම තමයි ගැමි මිනිසුන්ගේ ස්වභාවය. උපාලිස් ඒ වගේ චරිතයක්. අපි දන්නවා අද වෙනකොට තිලික්කර රස්සාව නැති වුණාට දාද තියෙන ප්‍රවාහන සේවන යාන වාහනනේ. දැන් ඒ කාලේ දැන් මේ කරත්තය බැඳි කුණාගේ පිටේ කරත්තය බැඳලා කරත්තයෙන් තමයි මිනිස්සු ගමන් බිමන් යන්නේ. එදා සමාජය තුළ ඒක තමයි ප්‍රවාහන සේවය උනේ. එතකොට දැන් උපාලිස් උසාවියට යන මිනිස්සු විවිධ සේවය සඳහා ගාලට යන මිනිස්සු අරගෙන යන්නේ මේ මොකකින්ද? කරත්තය තුලින් අරන් යන. හැබැයි ඔහු නගරයට ඇතුල් වෙන්නේ නැහැ. ඔහු කඩවත පාලම ගාවේ නතර වෙනවා. ඇයි නතර වෙන්නේ? එකක් තමයි ඔහුට බලපත්‍රයක් තිබුණේ නැහැ නගරය තුල යන්න. ඒතර ඔහු දවස පුරාම මේ කරන කෙනෙක් නෙමෙයි. ඔහුට යන්න ඕමනාවක් තිබුණේ නැහැ. ඔහු එතනින් නතර කරනවා. එතන එහෙම යන ගමන තුලදී සමහර අයට හදිසි කඩිමුඩි අය ඉන්නවා. ඉක්මනට යන්න ඕන අය ඉන්නවා. දැන් ඒ අය කොච්චර ඉක්මන් කළත්
උපාලිස් කොයි වෙලාවකවත් හඳේට ගැහුවේ නැහැ. හඳේට කොයි වෙලාවක ගැහුවේ නැහැ. ඒ වෙනුවට කලේ අර කෝටු අරගෙන පහලින් දමලා යම් පුතා කියලා කියන එක විතරයි. එතකොට අපි දන්නවා ගවයට සංවේදීභාවය කියන එක හොඳට දැනෙනවා. ගවයට සංවේදීභාවය හොඳට දැනෙනවා. යම් පුතා. එතකොට ඉතින් අපිට තේන උපාලිස් කියන ගැමි මනුසාගේ හෘදයාංගම බැඳීම සහ සතාට දක්වන ආදරය. සතාට ගහන්නේ නැහැ. යන කෙනා කොතරම් දොස් කිව්වත් මොනවා කිව්වත් ඔහු ඒව ගණන් ගන්නෑ. ඔහු සතාට පහර දීලා ගමන ඉක්මන් ගන්න උත්සාහ දරන්නේ. ඒක තමයි අපේ උපාලිස්ගේ චරිත විවරණය කරනකොට අපිට ගන්න තියෙන ප්‍රධාන සාධකයක්. හැබැයි යන අය වේලාසන එක්කයි යනවා. ඔහු සෙන්සුරා දිරිතර පෝයාවේ නැත්තම් සෙන්සුරා දිරිතර පොල්ලෙලිය අදිනවා. හුණු ගල් අදිනවා. ඒ දේවල් කළාට තමන්ගේ දරුවෙක් වගේ ඉන හඳයට පොන්නක්කු ටික කෑම ටික තනකොළ ටික ඒ සියලු දේවල් දෙනවා වගේ නෙමෙයි සතාට බෙහෙමින් ආදරය දක්වනවා. කරුණාව දක්වනවා. ඒවා මේකේ ඔහුගේ චරිතයේ තියෙන ප්‍රධාන සාධක. දැන් අද අපි දකිනවා සමහර සංචාරක ප්‍රදේශවල සමහර පළාත්වල ගවයා මත බැඳී කරත්තය තුලින් මුදල් උපයන්න සංචාරකව රැගෙන යනවා. ඒ වගේම ඔවුන්ට ගහන විදිය, තාඩන පීඩන කරන විදිය, සමහර වතුර ටිකක් බොන්න නැහැ, කන්න නැහැ, කිසිම දෙයක් නැහැ. ඒ සත්තු ඇට ගැහිලා ඒ වගේ හොඳට කෙට්ටු වෙලා දහදුක් විඳින සත්තු තමයි අපි දකින්නේ. ඒතකොට අර කරත්තේ දක්වන මිනිස්සුන්ගේ ප්‍රධාන අරමුණ මොකක්ද? මුදල් උපයන එක විතරයි. සතා මැරලා වැටුණා නම් එතනින් පස්සේ සම්බන්ධයක් නැහැ. ඒකත් මරලා සමාහට මස් කඩේට දීලා මුදල් උපයන්න පුළුවන්. ඒතර වාණිජ පරමාර්ථය තමයි ප්‍රධාන සාධකයේ වර්තමානයේ තියෙන්නේ. ඒතකොට අපි යුග වශයෙන් ගත්තොත් මිනිසා තුළ තියෙන කාරුණික බව මොන වගේද කියලා අපිට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට මේ උපාලිත් තමාගේ ජීවිතය මේ හඳයත් එක්ක පවත්වාගෙන ගියේ. ඒතර අවුරුදු 12ක් කියන්නේ ලොකු බැඳීමක්. ඒතර ලොකු බැඳීමක් කියනකොට ගවයා තිරිසනෙක් වුණාට ඌට දැනෙනවා. උපාලිස් කොච්චර ආදරේද කියලා. කොච්චර ලෙන්ගතුකම දක්වනවද කියලා. ඒතර සත්තු අතර මේ වගේ බැඳීම් කියන ඒවා අපූර්ව දේවල්. බොහොම සමාජය තුළ දක්නද බොහොම විශිෂ්ට දේවල්. අද වුණත් එහෙමයි සමහර සත්තුන්ට මහත්සේ ආදරය කරුණාව දක්වන උදවියේ ඉන්නවා. යම් මේකින් ඒ අය මියදුනාට පස්සේ ඒ සත්තු දන්නවා. ඒ තමාගේ ආදරය දක්වන කෙනා නැහැ කියලා. සමහරට මිනි පෙට්ටි යට ඉන්න පුළුවන්. සොහොන් කොත ගාවේ ඉන්න පුළුවන්. කන්න බොන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ සත්තු පවා සංවේදී වෙන තැන් අපි ඕන තරම් දකිනවා. ඒ තමයි සතෙකුට දැනෙන විදිය. හඳයටත් ඒ වගේම දැනුණා. එතකොට මේ සිද්ධිදාම යන්නේ එහෙමයි. ඒ අතර තමයි උපාලිස්. දැන් වෙලා තියෙන උපාලිස්ට ඔහුට ඇවිද ගන්න බැරුව ඔහුගේ කොඳු ඇට පිට පර නැතුව ඔහු ඉන්නේ එක්තැන වෙලා ඉන්නේ. දැන් ඔහු බලා ගන්න කෙනෙක් නැහැ. ඔහුට පිළිසරණ වෙන්න කෙනෙක් නැහැ. ඔහුට ආරක්ෂා කරන කෙනෙක් නැහැ. ඒතර ඔහු දැන් ගැමියෙකු ලෙස පීඩිතට ලක් වෙලා පීඩිත පන්තියක පුජ්‍යලයක් පීඩා වුණාට පස්සේ තවත් පීඩිත අතරපත් වෙනවා. දැන් ඔහුට කරත්ත රස්සාව යන්න බෑ. දැන් ගොඩක් අසරණලා ඉන්නේ. එතකොට මේ උපාලිස් නිදාගන්නේ ගෙපිලේ. එළිය නිදාගන්න. දැන් මේ කෙටි කතාවේ අර යථාර්ථ නිරූපණය ගත්තොත් එහෙම පැරණි සමාජය තුළ මිනිස්සු ගම්පද මිනිස්සු නිදාගන්නේ වැඩිපුර කල් ගත ගන්න එළියේ. එතකොට ගෙපිලේ ඉන්නේ. එළියේ තමයි නිදාගන්නේ. ඒක තමයි සමාජයක් තුළ අතීත සමාජ පරිසරය තුළ අපි දකින ඇත්ත. ඒ යථාර්ථය තමයි මාර්ටින් වික්‍රමසිංහ බොහොම අපූර්ව ලෙස නිරූපණය කරන්නේ. දැන් උට නැකිලා තනියෙන් වැඩ කරගන්න ගොඩක් අමාරුයි. හැබැයි උපාලිස් හරහා නිරූපණය කරන යථාර්ථයක් තියෙනවා. ඔහුට ඇවිද ගන්න බැරි වුණත් ඔහු ඇරමිට ගගාරි තමාගේ මූලික දේවල් වැසිකිලි යාම ඒ දේවල් කාගවත් පිළිසරණක් නැතුව තනියෙන් කරගන්න. ඔහු කොයි වෙලාවකවත් කැමති නැහැ ඒක තවත් කෙනෙකුට කියලා තවත් කෙනෙකු උදව් අරගෙන කරන්න. ඒක තමයි ගැමි මිනිස්සුන්ගේ ස්වභාවය. අතීත ගැමියගේ ස්වභාවය තමයි තමන්ගේ වැඩ කෙසේ හෝ තමන් කර ගැනීම. මාර්ටින් වික්‍රමසිංහ මේ කෙටි කතාවේදී අවධාරණය කරන ඒ දේ. තර උපාලිස් සමදාම ගෙපිලේ නිදා ගන්නකොට දැන් කරත්ත රස්සාව කරන්න විදියක් නැහැ කාටද? උපාලිස්ට. එතකොට
දැන් හඳයත් හොඳටම වයසට ගිහිල්ලා ඉලෑට ටික පෑදිලා හේතුව තමයි ඔබට හිතා ගන්න පුළුවන්. හඳයගේ බාරකරුවා නැත්තම් හඳයගේ පෝෂණය කරන පුජ්‍යලයා තමයි හඳයා උපාලිස්. දැන් උපාලිස්ට ශක්තිය නැති වුණාට පස්සේ අසන්න වුණාට පස්සේ උපාලිසරා කරන කාර්ය කෙරෙන්නේ කාටද? හඳයට. තිරිසන් සතරුණත් ඒ කාරණාව දැනෙනවා. හොඳට මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. එතකොට හැමදාම උදේට දැන් මේ අසරණව ඉන්න හඳයා උපාලිස්ගේ කකුල ලෙව කනවා. ඔබ දන්නවා මේ කෙටි කතාව පටන් ගන්නෙම හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑමේය. දැන් මේ කෙටි කතාව ආරම්භ ගන්න එහෙමනේ. හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේය. දැන් මෙතන ඔබ තේරුම් ගන්න මෙතන ප්‍රබල දෙයක් මෙතන කියන්නේ. සතා දන්නවා උපාලිස්ව දැන් නැගිටලා යන්න එන්න බෑ. කාරුණික භාවය දැනෙනවා. ආදරය දැනෙනවා. ඒ නිසා හඳයා හැමදාම උදේ පාන්දර ගිහිල්ලා උපාලිස්ගේ කකුල ලෙව කනවා. දැන් ඒකද උපාලිස්ට ඇහැරෙන්නේ. ඇහැරුණම් පස්සේ එකපාරට නින්දෙන් ඇහැරුණම් පස්සේ කේන්තිය ආවත් ඒ කෝපය නෙවුනේ කොහොමද? අර කඳුලෙන් තෙත්තුණු මහලෙව්ගේ දැස සිහි කරන වගේ උගේ දැස තමා දෙසර හරවාගලද සැලෙන මස්පිඩු සහිත හොම්බත් දුටු. එතකොට උතරින් තියෙනවා ගොඩක් අසරණ බර මුහුණකින් තමයි හඳයා ඉන්නේ. දැන් හඳයා ගොඩක් වයසට ගිහිල්ලා. ඒතර ඒ කාරුණික බව දකිනකොට උපාලිස්ගේ දුක තවත් වැඩි වුණා. ඊට පස්සේ උපාලිස් ආමන්ත්‍රණය කරේ කොහොමද බලන්න මෙතනින්. වරෙන් වරෙන් මෙහෙට වරෙන්. ද මං ගෝනේ නිර්මාණාත්මක භාෂාවක් තියෙනවනේ කියලා කෙටි කතාවක. කෙටි කතාවේ අරමුණට ගැලපෙන කෙටි කතාවේ සිද්ධියට ගැලපෙන නිර්මාණාත්මක භාෂාවක් තියෙන්න ඕන. ඒ නිර්මාණාත්මක භාෂාව උපාලිස් ආමන්ත්‍රණය කරන කොහොමද? වරෙන් වරෙන් මෙහෙට වරෙන්. එතකොට මේ වරෙන් වරෙන් මෙහෙට වරෙන් කියන ආමන්ත්‍රණය වර්තමාන සමාජයේ යම්බාකාට වෙනස් විදියට කනට ඇහුණත් මේක ආදරෙන් කියන වචනයක්. ගැමි සමාජය තුළ ආදරෙන් කියන වචනයක්. දැන් ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ගෙපිලටම එනෝ උඩටම එනෝ කවුද? හඳයා එනෝ. ඒතොර මේ උපාලිස් හඳයා කෙරේ දක්වන කාරුණික භාවය අනිත් එක හඳයා උපාලිස්ට දක්වන කාරුණික භාවය. තමන්ට කරන ලද සේවය, තමන් ආරක්ෂා කරපු විදිය, තමන්ට ආදරය කරුණා දක්වපු විදිය තිරිසන් සතා දන්නවා. ඒ කාරුණිකත්වය තමයි එතනින් ඉස්මතු කළේ. ඔබ දන්නවා පස්සේදී වෙනවා දැන් මේ සද්දෙට එනවා ගේ ඇතුලෙන් එළියට එනවා කවුද? උපාලිස්ගේ බිරිඳ. උපාලිස්ගේ බිරිඳ ආවට පස්සේ උපාලිස්ගේ බිරිඳ මොකද කියන්නේ? බෑපම් මිදුලට කිමින් හඳයාගේ හිසට අතගසා ඌ තල්ලු කළාය. දැන් ගෙපිලේ ඉන්නකොට උපාලිස්ගේ බිරිඳ තමයි හඳය තල්ලු කරන්නේ. අන්තිමට උපාලිස්ගේ බිරිඳ කියන දැන් මූ විකුණනෝ දැන් මූ නාකි. දැන් මූ විකුණලා දාන්න ඕන. එතකොට උපාලිස්ගේ හදවත උණු වෙනවා. දැන් මේ කතාවේ නොකියුවට උපාලිස්ගේ හදවත උණු වෙනවා. උපාලිස් මොකද කියන්නේ? නෑ ඌ විකුණන්නේ නෑ. නෑ ඌ විකුණන්නේ නෑ වෙදින්නේ. නෑ ඌ විකුණන්නේ නෑ. උපාලිස් කීය. එතකොට දැන් ඔබ තේරෙනවා උපාලිස්ගේ බිරිඳ කියන්නේ ඌ කාටවත් විකුණ දාන්න ඕන. දැන් මේ වගේ පොඩි කොටස් ඔබ මතක තියාගන්න. ඌ කාටවත් විකුණ දාන්න ඕන. දැන් මේ වචනේ ඇහෙනකොටම වේදනාව දැනුණ කාටද? උපාලිස්ට. උපාලිස් කරන්නේ නැහැ විකුණන්නේ නැහැ. ඒ තමයි පරණ මිනිස්සුන්ගේ මතය. ඒ වගේ සතෙක් මියදුනාට පස්සෙත් අපි දන්නවා අදටත් සමහර ගම්බදවල මිනිස්සු දානමාන දෙනවා සතා මැරුණාට පස්සේ. බොහොම වේදනාවෙන් කල්ගත කරනවා. ඒ වගේ බොහොම කලගුණ දන්න ගුණවත්කමින් පිරුණු මිනිස්සු එදා වගේ අදත් ඉන්න සමහර තැන්වල. හැබැයි මේ උපාලිස්ගේ චරිතය ඊට වඩා ප්‍රබල ලෙස නිරූපණය කරන චරිත නිරූපණයක් කරන කවුද? මාටින් වික්‍රමසිංහ. ඊට පස්සේ ඔබට මේක බලා ගන්න පුළුවන්. දැන් උපාලිස් තේ සිතුවිල්ල තුර ගමන් කරන හැම වෙලාවෙම මගෙන් පස්සේ මම නැතුණම් පස්සේ කවුද උඹ බලාගන්න? ඔබට මොකක්ද වෙන්නේ? මොන දේද සිද්ධ වෙන්නේ? අර ගෙපිලේ හිටියට උපාලිස්ගේ සිතුවිල්ල තියෙන එක. කෙටි කතාව තුළ විවරණය නොකලාට කෙටි කතාව තුළින් ඉස්මතු කරන දෙයක් තමයි
ඒ වගේ බැඳීමක් තියෙනකොට උපාලිස් කල්පනා කළේ ඉස්සර වගේ දැන් මට ඇවිදගෙන ගිහිල්ලා සලකන්න විදියක් නැහැ. දැන් අනිත් එක උපාලිස්ට දැනෙනවා, උපාලිස්ට තේරෙනවා තමාගේ ජීවිතය බේරගත්තේ මේ හඳය. හඳය තා පොඩ්ඩක් වෙනස් වුණා නම්, හඳය ඉක්මන් වුණා නම් මගේ ජීවිතය අද නැහැ. අවුරුදු 12ක අපිට යන්තම් හරි කාලා බීලා ඉන්න අපිට මුදල් උපයලා දුන්නේ මේ හඳය. එතකොට ඌ අපේ ජීවිතය වගේ, ඌ අපේ පණ වගේ. එක දවසක් කරත්තේ යනකොට පයල ඉස්සර ගිහිල්ලා උපාලිස් බිමට වැටෙනවා. බිමට වැටෙන සද්දෙට තමයි හඳය කරත්තේ නතර වෙන්නේ. නතර නොවුණා නම් එහෙම මොකක්ද වෙන්නේ? පපුව මැදින් කරත්ත රෝදේ යනවා. ගියාන උපාලිස් සමාන ජීවිතේ ඉරණව වෙනස් වෙන තිබුණා. හඳයට දැනිච්ච සංවේදී බවත් එක්ක තමයි හඳේ එකවරම කරත්තේම නතර වෙන්නේ. නතර වෙච්ච නිසා තමයි උපාලිස්ගේ ජීවිතය අදට මෙහෙම බේරලා ඉන්නේ. කොන්ද කැඩුනත්. ඒක උපාලිස් හොඳට දන්නවා. දැන් උපාලිස් එක්තැන් වුණාට පස්සේ හඳයට ගියපු කලදසා මොකක්ද? එක දවසක් උදේ පාන්දර ඇවිල්ලා මේකේ ඉන්න තවත් චරිතයක් තමයි අන්දෝ අයියා. මේකේ ඉන්න තවත් චරිතයක් අන්දෝ අයියා. අන්දෝ අයියා ඇවිල්ලා දැන් මේ හඳය ගැට ගහගෙන යන්න හදනවා. ඒක දුටු උපාලිස් තමන්ගේ දුව වෙච්ච නන්දාවතිට කියනවා අර හඳේ අරන් යන්න දෙන්න එපා. එපා කියන්නේ. ඒ වෙලාවේදී නන්දාවතිය ගිහිලා කියනවා අන්දෝයි හඳේ අද අරන් යන්න එපා. උඩ පුන්නක්කුත් නැහැ. උඩ හරට කන්න බොන්නත් නැහැ. ඒතර එකෙන් පැහැදිලි වෙනවා පුන්නක්කු ටිකක් දෙන්නවත් සත කීපයක්වත් උපාලිස්ලා ළඟ නැහැ පුතේ. ඒතර පීඩිත පන්තියක්, ඒ පීඩිත පන්තිය තුල ජීවන ගමන දුවවන උපාලිස් අසරණවට පස්සේ ඒ වගේ පීඩිත පන්තියක් දෙස බලන කෙනෙක් නැහැ. ඒක අදත් එහෙමයි. අද තියෙන මේ පන්ති සමාජයේ යථාර්ථය, නිර්ධන පාන්තිකයන්ගේ ජීවන විෂමතාවය මාටි වික්‍රමසිංහ ආරම්භ කරන මේ උපාලිස්ගේ චරිතය තුළින්, උපාලිස්ගේ පවුල තුළින්. දැන් උපාලිස් රැක බලාගෙන කෙනෙක් නැහැ. උපාලිස් වලින් පිහිට වෙන කෙනෙක් නැහැ. උපාලිස්ට බැරි නිසා තමයි දුවේ පොතේ අර අරකට පුන්නක්කු ටික නැත්තේ. හරට කන්න බොන නැත්තේ. උපාලිස් අසරණාට පස්සේ ගමේ මිනිස්සු Tamanට ඕන ඕන විදියට අර ගවය දක්කගෙන යනවා. උගෙන් වැඩ ගන්නවා. හැබැයි එදා ගැමි සමාජයේ හොඳ මිනිසුන් හිටිය වගේම නරක සහ වැරදි මනස තියෙන මිනිසුත් හිටියා. උපාලිස් වගේ විශිෂ්ට චරිත වගේම නරක බවින් පිරිපුන් නරක සිතුවිලි තියෙන, වැරදි සිතුවිලි තියෙන මිනිසුත් එදා සමාජයේ හිටියා. අන්දෝ අයියා කියනවා මට මේ පොල්ලෙලි 300 පොල්ගිනි 300කට පොල්ලෙලි අද්ද ගන්න තියෙන තොටුපළට මම ඉක්මනට පැයක් දෙකක් ඇතුළත වත් අරිනවා. සත ගානකුත් දෙනවා පුන්නක්කු දෙන්න කියලා. කියලා එහෙම අරන් යනවා. හැබැයි ඔහු කියනවා තෙපානේ සතර 3000ක් විතර අරන් යනවා. හැබැයි වතුරවත් දෙන්නේ නැහැ, පුන්නක්කුවත් දෙන්නේ නැහැ, කන්නවත් දෙන්නේ නැහැ. දැන් අතර අපිට එකෙන් නිරූපණය වෙනවා දෙපානිස් වගේ පුජ්‍යලයෝ මානව කරුණාව දයාවෙන් ඈත් වෙච්ච පුජ්‍යලයෝ. ඔවුන්ට ඕන උනේ මුදල් ඉපීම, තමන්ගේ දේ ඉටු කර ගැනීම විතරක් මිසක් සතර කරුණාව දැක්වීම නෙමෙයි. සමාදාස් වලට අර වහල්ලෝ ඉස හඳුන්වන ඇත්තටම හඳේට සිදුනේ මොකක්ද? කරත්තය බැඳලා පස්සේ කරත්තේ තීදීම බෙල්ල නවාගෙන බොහොම ආරුවෙන් තනකොළ උලා කන්න. වතුර ටික බොන්න. එහෙමවත් ඉරපත්තාවක් දුන්නේ නේ. ඌ ගොඩක් කෙට්ටු වෙලා. ඌ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඌට දාසකම් සන සිද්ධ වෙනවා. ඌ අසරණ බාඩපත් වෙන අපිට මේකෙන් මැවිලා පේනවා මාටි වික්‍රමසිංහ මේ කිරි කතා කොහොමද අපිට නිරූපණය කළ දෙන්නේ කියලා. එතකොට අන්දෝ අයියා තමන්ගේ වැඩට හඳ අරන් යනවා. එපා ගොඩ අහන්නේ නේ. එතකොට අපිට තේරුම් ගන්න බලා මේ පරිසර රටාව තුළින් අවතා සිද්ධිය තුළින් ගමි මිනිස්සු කොහොමද හඳයකින් වැඩ ගන්න. හඳේ ඇවිල්ලා බොහොම මාරුවෙන් ඉන්නේ. දැන් ඒන සමහර දවස්වලටත් හඳය බිම දිගෑරලා ඉන්නකොට ගමේ කොල්ල කුරුට්ටෝ. අපතන මේක තමයි සැබෑ වූ ගැමි සමාජය කියන්නේ. සැබෑ වූ ගැමි පරිසරය කියන්නේ මේක. කොල්ලෝ ඇඟ උඩ නගිනවා, වලිගෙන් අදිනවා, කකුල් වලින් අදිනවා. මේක තමයි අද වුණත් ළමයින්ට ළමා ලෝකේ නැති වුණාට එදා සමාජය තුළ ළමා ලෝකයේ තුළ ළමන්ගේ ක්‍රියාකාරකම්. හැබැයි දැන් මේ හඳයා කලබල වුණේ නේ. අනින්න යන සමාට
Tamanට ඉවස ගන්න බැරුණොත් තමයි අනින්න වගේ යන්නේ. තොර ළමයින්ගෙන් තාඩන පීඩන නොවන හැබැයි ළමා ලෝකයේ තුල වෙනම ඉස්මතු කිරීමක් එතන තියෙන්නේ. දැන් මේ අතර අපි දන්නවා තව තැනක සිදුවීමක් සිද්ධ වෙනවා. නන්දාවතී පුන්නක්කු දෙනකොට හොම්බ ගසනකොට පුන්නක්කු අර පොල් කුඩුත් එකකින් ඇඟේ වදිනවා. ඒ වෙලාවේ කන හරහා එකක් ගහනවා නන්දාවතී උඩ ගහන්න එපා. උඩ ගහන්න එපා. ඌ අනින්න හැදුව නෙමෙයි. උඩ ගහන්න එපා. එතකොට ඒ කරුණාව තිබුණ කාසතුවද? උපාලිස් ගාමේ කරුණාව තිබුණා. දැන් මේ කිරිකතා ඔහොම ගමන් කරන බොහොම අපිට අවස්ථා සිද්ධි මගින් පුළුල් සමාජ යථාර්ථයක් පුළුල් සමාජ විවරණයක් මේ කිරිකතාවෙන් අපිට ඉස්මතු කරනවා. ඔබට ඕන විදියකට ඔබට ඕන ආකාරයට මේ කිරිකතාව තේරුම් ගන්න අවබෝධ කරගන්න ඔබට පුළුවන්. දැන් මේක ප්‍රථම පුරුදු දෘෂ්ටි කෝණයෙන් කියන්නේ නිර්මාණාත්මක භාෂාවක් තියෙනව නේද? ඒකම කතා වින්‍යාස අවස්ථා සිද්ධික ලස්සන ගලපලා තියෙනවා. සමාජමය යථාර්ථයක් මේකෙන් ඉස්මතු කරනවා. සමාජමය අවබෝධයක් අපිට මේකෙන් දෙනවා. එක දවසක් හොඳටම වැහිබර දවසක්. වැසිබර දවසක උපාලිස්ගේ බිරිඳ උපාලිස්ට කියන ගේ ඇතුළට ඇවිල්ලා නිදා ගන්න කියලා. කොච්චර ඉල්ලීම් කළා උපාලිස්ගේ බිරිඳ ගේ ඇතුළට උපාලිස් ගේ ඇතුළට යන්නේ නැහැ. බිරිඳ ගොඩක් ඉල්ලීම් කරනවා. ඔඩ හීතලයි හොඳ නැහැ ඉන්න. දැන් ඒ කාලේ ආමන්ත්‍රණය කරන්නේ නන්දාවතීගේ තාත්තා නන්දාවතීගේ අම්මා. දැන් මේක තමයි අර මම කිව්වේ අවස්ථාවර සිද්ධියට ගැලපෙන භාෂා විවහාරය මොන වගේද කියලා. නන්දාවතීගේ අම්මා කියලා ආමන්ත්‍රණය කරන දරුවගේ අම්මා දරුවගේ තාත්තා. එහෙම තමයි ඒ කාලේ කුටුම්බ ජීවිතවල තිබිච්ච බොහොම බැඳීම සහ අන්‍යෝන්‍ය තිබිච්ච ආදරය කරුණාව ඉස්මතු කරන විදිය ගම්බද සමාජ යථාර්ථය. හැබැයි උපාලිස්ගේ බිරිඳ එහෙම ඉල්ලීම් කළා නන්දාවතීගේ අම්මා ගිහින් නිදා ගන්න මට එළිය හොඳයි. මට එළිය හොඳයි නිින්දේ ආවේ. එතකොට කොච්චර කිව්වත් ගේ ඇතුළට එන්නේ නැති නිසා මොකද්ද කළේ උපාලිස්ගේ බිරිඳ? සීට් එකක් ගෙනල්ලා පොරවනවා. ගිහින් නන්දාවතීගේ මව නැත උපාලිස්ගේ බිරිඳ නිදා ගන්නවා. රාත්‍රී කාලේ හැන්දෑවේදී වහිනකොට එක බල්ලෙක් ඇවිල්ලා කම්පට ගසමින් එතන ඉන්නකොට උපාලිස් ඒ බල්ල එලවන්නේ නැහැ. උපාලිස් බල්ල එලවන්නේ ඇයි එලවන්නේ නැත්තේ? බල්ල හීතලේ ගැහි ගැහි ඉන්නකොට උපාලිස්ට දරා ගන්න බෑ. අර පරදුක්කේ හදය කම්පණං කරෝතීති කරුණා කියලා බුදුදහමේ තියෙනනේ. අනුන්ගේ දුකේ හදවත කම්පා වෙන ගතිය තමයි කරුණාව. පරම කරුණාවේ යුක්ත චරිතයක් තමයි උපාලිස්. උපාලිස් මොකද ගන්නේ සතාට ඉන්න දෙනවා. තව ලස්සන චිත්‍ර රූපයක් මවනෝ එළි වෙනතුරු කවුද හඳයා ගේ ආසනට වෙලා හිටගෙන හිටියේ වැස්ස නිසා. උදේ පාන්දර ලස්සන පරිසරයක් පසුබිම් නිරූපණයක් කරන කුරුල්ලන්ගේ නාදය පරිසර නිසල්මන්ව තියෙන විදිය වැස්ස නිමා වෙලා ගියපු සොඳුරු පරිසරයක් නිර්මාණය කරනවා. වෙනද වගේම ඔබට තේරුම් ගන්න පුළුවන් මේ කිරිකතාවේ අවසාන එනකොට ලොකු ඔබට තේරුමක් ගන්න පුළුවන් මොකක්ද? වෙනද වගේම හඳය ගිහිල්ලා උපාලිස් ගාවට යනවා. උපාලිස් ගාවට ගිහිල්ලා උට හැරවනවා. උපාලිස්ට හැරවනවා. අර වෙනද වගේම කකුල ලෙව කනවා. දැන් මේ කකුල ලෙව කෑවට පස්සේ මොකද උනේ? උපාලිස් හැරෙන්නේ නැහැ. ඊට පස්සේ හඳය නැවත වරක් ගිහිල්ලා ශරීරය ලෙව කනවා. මූණ ලෙව කනවා. හැබැයි ඒ වෙලාවෙත් උපාලිස් හැරෙන්නේ නැහැ. තොර ඔබ දන්නවා තිරිසන් සතෙකුට වුණත් දන්න දේවල් ජීවිතේ ගොඩක් තියෙනවා. අන්තිමට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ කතාවේ අවසන් වෙන්නේ කොහොමද කියලා. උපාලිස්ගේ බිරිඳ එළියට ආවට පස්සේ වටපිට බලලා තමාගේ සැමියට ලං වෙලා එයි හොඳ මොකද වෙන්නේ? හොඳට බලන්න කොහොමද ඉන්නේ කියලා. ඇඳෙහි වැතෙන නිසල්මන්ව ඉන්නවා තව සැමියාට ලං වූ ඇගේ ඇස්. එහි ලොඳ එළියට පන්නන තරම් විදහින. දැන් ගෙරිකතාවක් කියන ලස්සන භාෂාත්මක භාවය අන්තිමට කියන්නේ අපොයි කියලා. ඔබට බලන්න පුළුවන් මේ ගෙරිකතාවේ කොතනව ඔහු මිය ගියා කියලා තියෙනවද කියලා. ඔහු මැරුණා කියලා නෑ. මැරුණා කියලා අපිට දක්වන කොහොමද? ඔහුගේ ඇස් ඇගේ ඇස් ලොකු වෙලා වෙනස් වෙලා මූණ විකෘති වෙලා වෙනස් වෙලා සංවේගයෙන් බර වෙලා අපොයි කියලා කියවෙනවා. එතනින් ඉස්මතු වෙන්නේ මොකක්ද?
දැන් මේ උපාලිස් මියදිලා ගිහිල්ලා. දැන් උපාලිස්ගේ මරණයත් එක්ක අපිට කියාපාන ගොඩක් දේවල් තියෙනවා. උපාලිස්ගේ පවුලට සිදුවන ඉරණම මොකක්ද? පීඩිත පන්තිය තවත් පීඩාවට ලක් වෙනවා. අසන්න බාඩපත් වෙනවා. ජීවත් වෙන විදියක් නැතු වෙන්න පුළුවන්. කවුරු හරි රැක බලන මේක තමයි සත්‍ය ලෙසම සමාජය තුළ සිදුවන පුතේ යථාර්ථය. වර්තමාන 21 වන සියවසේ වුණත් ධනේශ්වර පැලැන්තිය වගේම නිර්ධන පන්තියක් ඉන්නවා. නිර්ධන පන්තිය තමන්ගේ දිවි ගමන ගෙවන්නේ බොහොම දුකසේ. දුෂ්කරතාවෙන් ගෙවන්න. තමාට පිහිටවන කෙනෙක් නැහැ. ආදරය කරුණාව දක්වන කෙනෙක් නැහැ. සලකන්න කෙනෙක් නැහැ. ඔවුන් තවත් පහළට වැටෙනවා. ඒ වගේ උපාලිස්ගේ පවුලත් ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තව නිරූපණයක දැන් මේක වහල්ලු බවට පත් වෙනව කවුද අවසානයේදී? හඳය. හඳය මැරණකම් සිද්ධ වෙන්නේ අනුන්ට වහල්කම් කරන්න, අනුන්ගේ බඩු වදින්න, කන්න බොන නැතුව අසරණ වෙලා පීඩිත තත්ත්වයටපත් වෙන සිටින පීඩිතයා තවත් දැඩිසේ පීඩාවට ලක්වීමක් සිද්ධ වෙන්නේ. දැන් මේ කෙටිකතාව මුලින් ඉඳලා අගට ගත්තොත් මං ගෝවා කෙටිකතාව පටන් ගන්නේ හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේ, කෙටිකතාව අවසන් වෙන්නේ අපොයි කෙනකින් අවසන් වෙන්නේ. ඒ දක්වා මේ කෙටිකතාව තුළ අපිට හරවත් සිද්ධාම ගොඩක් තියෙනවා. මනුෂ්‍යත්වය පිළිබඳ අපිට ජීවන දෘෂ්ටියක් උගන්වනවා. සත්ව කරුණාව පිළිබඳ ජීවන දෘෂ්ටියක් අපිට උගන්වනවා. වැදගත් වූ පණිවුඩ රාශියක් අපිට ජීවිතේ උගන්වනවා. චරිත ස්වභාවය අන්දෝ අයියා වගේ අය, තෙපානිස් වගේ අය සමාජයේ නිරූපණය වුණා එදා සමාජය තුළ. ඒ වගේම විශිෂ්ට වූ ගුණ ධර්මයේ යුක්ත උපාලිස් වගේ අය චරිත නිරූපණය කරනවා. ඒ වගේම හඳය කියන තිරිසනෙක් වුණත් හඳය තුළ තිබිච්ච මානව දයාව, කරුණාව, ස්වාමි භක්තිය කියලා කොතරම් තියෙනවද? ତර මේ කෙටිකතාව තුළ විශිෂ්ට වූ අර්ථ සමුදායක් කියාපාන, ජීවන හරයන් කියාපාන විශිෂ්ට කෙටිකතාවක්. දැන් පුතේ ඔයාලට තේරෙනවා ඇති මේ කෙටිකතාව ඔබට ගොඩාක් දේවල් කරුණු කාරණා තේරුම් ගන්න, අවබෝධ කරගන්න පුළුවන්. දැන් එනම් මම අවසානයේ ඔබට පැවරුමක් දෙනවා මේ කෙටිකතාව පිළිබඳව. ඒ පැවරුම ලියාගෙන කවුරුත් මාටින් වික්‍රමසිංහයන් විසින් රචනා කරන ලද වහල්ලුණන් කෙටිකතාව තුලින් උපාලිසා හඳයා අතර පැවති මානව බැඳීම කෙබඳු ආකාරයෙන් පැවතියේදයි මානව බැඳීම කෙබඳු ආකාරයෙන් පැවතියේදයි නියමිත නිදසුන් මගින් විමසන්න. හරි, දැන් මම ওই විදිහට කෙටිකතා ප්‍රශ්නය දුන්නට ඔබට මම එකපාරට ලියන්න කියලා කියන්නේ කරුණු කියලා දෙන්නේ නැතුව ඔබ මේක බොහොම පැහැදිලිව ඔබේ මතයෙන් ඔබට ඕන විදියට ඔබේ නිදහසේ ඔබට ලියන්න ඕන. මම ඔබට මේ කෙටිකතාව ආරම්භ කරන විදිය, විචාර ලියන්න ඕන විදිය මොන වගේද එන්නේ කියන මම ඔබට පොඩි හැඳින්වීමක් නිගමනයක් කරනවා. ඒ අනුව ඔබ මේ කෙටිකතා හැඳින්වීම යොදාගෙන ඒ අනුව ඔබ විචාරය ලක් කරන්න ඔබට ඕන විදියට. මෙන්න මේ විදිහට ඔබ තේරුම් ගන්න නූතන සාහිත්‍ය වපසරිය තුළ ප්‍රබල සාහිත්‍යාංගයකි කෙටිකතාව. නූතන සාහිත්‍ය වපසරිය තුළ ප්‍රබලතම සාහිත්‍යාංගයකි කෙටිකතාව. ඒ අනුව මාටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලුණන් කෙටිකතාව අපට තවත් කෙටිකතාවක් නොව දුක කතාවක කෙටි ආරම්භයක් සපයන්නකි. ඔන්න නවතරක් අහගෙන ඔබට මූලික වශයෙන් හැඳිනීමක් විතරයි මම කියලා දෙන්නේ. නූතන සාහිත්‍යාංගයන් අතර විශිෂ්ටතම සාහිත්‍යාංගයකි කෙටිකතාව. ඒ අනුව මාටින් වික්‍රමසිංහ සාහිත්‍ය දරයා විසින් නිර්මාණය කරන ලද වහල්ලුණන් කෙටිකතාව පාඨක අපට තවත් කෙටිකතාවක්ම නොව දිගු කතාවක කෙටි ආරම්භයක් සපයා සත්‍යයේ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන්නකි. ආයසරයක් අහගෙන මොලේ ඉඳලා නූතන සාහිත්‍ය වපසරිය තුළ ප්‍රබලතම සාහිත්‍යාංගයක කෙටිකතාව. කෙටිකතාකරණයේ නිරත වූ
මාටින් වික්‍රමසිංහ නම් සාහිත්‍ය දරයා විසින් රචිත වහල්ලු නම් කෙටි කතාව පාඨක අපිට තවත් කෙටි කතාවක්ම නොව දිගු කතාවක කෙටි ආරම්භයක් සපයා සත්‍යයේ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන්නකි. ඒ අනුව මෙම කෙටි කතාව මගින් උපාලිස් නම් ගැමි මිනිසෙකු හා ඔහුගේ ජීවන ගමනේ සහකරුවෙකු හඳයානම් ගවයා අතර පැවති මානවීය සම්බන්ධතා අන්‍යෝන්‍ය බැඳීම පිළිබඳව අපූර්ව ලෙස විවරණය කොට මානව සමාජයට පුළුල් හරයක් අර්ථයක් නිරූපණය කරන්නකි. අන්න එහෙම ආරම්භ කරලා ඊට පස්සේ ඔබට ලියන්න පුළුවන් මේ කෙටි කතාවෙන් මොකද්ද කියන්නේ? මොනවද නිරූපණය කරන්නේ? උපාලිස් කෙනෙක් කවුද? හඳය කෙනෙක් කවුද? උපාලිස්ගේ ජීවන ගමන කොහොමද ගමන් කළේ? ඔහු ජීවිතේ කොහොමද ඉස්සරහට අරන් ගියේ? ඔහු සතාර දක්ව කරුණාව කොහොමද? මොන වගේද? සතාර සැලකුවේ මොන වගේද? සතාර ආදරේ කරුණාව දක්වේ මොන විදියටද? එතකොට මේ ගමේ සමාජයේ අන්දෝ අයියා වගේ කට්ටිය කවුද? තෙපානිස් වගේ කට්ටිය කවුද? එතකොට සමාජයේ මොන වගේ විවරණේ උනේ? ඊට පස්සේ අන්තිමේදී උපාලිස්ගේ මරණයත් එක්කම හඳයට මොකද වෙන්නේ? මෙන්න මේ පිළිබඳව ඔබට ඕන විදිය පුතේ ඕන හැටි කරුණු දාලා ඔබේ මතයන් අනුව ඔබට ලියන්න පුළුවන්. ලියලා අන්තිම කරන විදියක් පොඩක් අහගන්න. ඔය කෙටි කතාව අවසන් කරනකොට ਵਿਚාරයක් ලියලා අවසන් කරනවත් අහගන්න. මේ ආකාරයට මාටින් වික්‍රමසිංහයන් විසින් රචිත වහල්ලු නම් කෙටි කතා සංග්‍රහයේ අන්තර්ගත වහල්ලු නම් කෙටි කතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා අවස්ථා සිද්ධි චරිත ආදී සියල්ල මනාව විමසා බැලීම තුලින් උපාලිසා හඳේ අතර අපූර්ව මානව සමතතාවයක් කරා කරුණාව දයාව පුරුල් ලෙස විවරණය කරන අනාගත ලෝකයාට අනාගත මානව චින්තනයට අලුත් ප්‍රවේශයක් ගෙන දෙන අලුතෙන් හිතන්නට අලුතෙන් දකින්නට අලුත් ලෝක කරා මනස ගෙන යන්නට කියාපාන ප්‍රබල කෙටි කතාවකි. දැන් ප්‍රබල කෙටි කතාවක් බව මින් පැහැදිලි වේ. ඉස්මතු වේ. අන්නේ විදියට ඔබ අවසන් කරලා ඔබට ඕන විදියට පුතේ පොඩි කරුණු අරගෙන පොඩි සිද්ධි දාම අරගෙන පොඩි උදාහරණ අරගෙන ඔයාලට ඕන විදියට පුතේ නිදහසේ ලියන්න. එහෙම නැතුව සටහනක් දීලා සටහනට වාල් වෙලා ඔබ කොයි වෙලාවකත් එක කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔබට නිවැරදි ਵਿਚාරා ලියන්න බැරි වෙනවා. ඔබේ මතයෙන් ඔබට ඕන විදියට පුතේ මේක ලියලා ඔබට ඕන විදියට පුතේ කරුණු සනාථ කරලා ලියන්න. වැරදි අඩුපාඩු ගන්න ඔබට හදා ගන්න පුළුවන් ඔබේ ගුරුවරු මගින්. එහෙනම් මගේ ආදරණීය දුවේ පුතේ ඉදිරියේදී මෙම නව කෙටි කතාව නැවත වරක් කීප වතාවක් කියවලා කරුණු හොඳට තේරුම් අරගෙන ඔබට මේක ලියන්න හොඳට පුළුවන්. එහෙනම් මගේ ආදරණීය දුවල පුතාලා හැමදිනාටම බුදු සරණයි.